හරි. සුබ සන්ධ්‍යාවක් කියලා පුතේ ආයිබෝවන් හැමෝටම. හරි. අපි අද කතා කරන්න මම ඊයේ කිව්වා වගේ මටත් වැඩ දෙකක් තියෙනවා. ඒ දෙකම කොහොම හරි අද ඉවර කරගන්න තමයි උපරිම උත්සාහ කරන්නේ. ඒ නිසා මුලින්ම අපි ඊයේ මම කිව්වා අපි තුන්වෙනි ප්‍රශ්නේ කතා කරනවා කියලා. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ තමයි අමාවතුරේ භාවිත භාෂා ශෛලීය පාඩම ඇසුරේ නිදසුන් සහිතව විමසන්න කියන ප්‍රශ්නෙට උත්තරය. එතකොට මේ වෙනකොට අපි පළවෙනි ප්‍රශ්නේ කතා කරා. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නේ ඊයේ අපි කතා කරා. ඒ වගේම මම දෙවෙනි ප්‍රශ්නේ ඕගොල්ලන්ට දුන්නා ලියලා එවන්න කියලා. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ අද අපි කතා කරාට පස්සේ අමාවතුරේ කතා කරන්න තියෙන ප්‍රශ්න ටික එතනින් අවසන් වෙනවා පෙළ පොත අදාළ කරගෙන. ඊට පස්සේ පුතේ ඔයාලා ලියලා වෙන මේ උත්තරේ තියෙනවනේ මේ දෙවෙනි ප්‍රශ්නෙට. එතකොට ඒකත් අපි ඔයාලා යොප්පු උත්තරات එක්ක බලලා සංසන්දනය කරලා ඒවෙ තියෙන අඩුපාඩු ගැටලු ටික ඔක්කොම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහ දිනවලදී ඉදිරි දිනවලදී. right. අපි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගමු ළමයි. කියන්නේ අමාවතුරේ භාවිත භාෂා ශෛලිය පාඩම ඇසුරේ නිදසුන් සහිතව විමසන්න කියන ප්‍රශ්නය. හරි පුතේ. එතකොට අමාවතුරේ භාවිත භාෂා ශෛලිය පිළිබඳව කතා කරලා බැලුවොත් තමයි අපි ඔයාලට මතකයි මුලින්ම අපි ටියුට් එකේ ඒ ප්‍රශ්න වලට අදාළ උදාහරණ උද්ෘත අපි සකස් කරගත්තා. ඒ වගේම ලියා ගත්තා. එතකොට ඒ කතා කරගත්ත උදාහරණ ටිකත් ඒ වගේ මේක අමතරව තවත් උදාහරණ කීපයකට යොදලා අපි අද මේ ප්‍රශ්නෙට උත්තරයක් කතා කරන්න තමයි පුතේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට දරුවනේ භාවිත භාෂා ශෛලිය කියන එක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ හුලං කාලෙට හදන අර ලස්සන නිර්මාණයක් තමයි මොකද්ද? මොකද්ද මේ? සරුංගලයක්. මොකද්ද? සරුංගලයක්. ඉතින් අද නම් සරුංගලයක් අරන් යන්න අමාරුයි. ඉතින් මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක නේද? හරි. එතකොට මේ හදන හැම සරුංගලයක්ම උඩ යනවද? හදන හැම සරුංගලයක්ම උඩ යනවද? යන්නේ නැහැ. සමහර සරුංගල මොකද කරන්නේ? උඩ යනකොට ටිකක් වෙලා ආයෙ හැරිලා ආයෙ පල්ලෙහාට වැටෙනවා. නේද? සමහර ඒවා උඩ යනවා. සමහර ඒවා මොකද වෙන්නේ? යන්තම්වත් උඩ යන්නේ නැහැ. එක එක විදිහට යන්නේ. එතකොට අපේ හිත තුළ යම් ආසාවක් නිර්මාණය වෙන්නේ, ලොකු ප්‍රියශීලීතාවයක් නිර්මාණය වෙන්නේ අර පොඩි මහන්සියක් දාලා ගොඩක් උඩ යවා ගන්න පුළුවන් සරුංගලයක් තිබුණොත් තමයි. එතකොට පුතේ යම්කිසි ග්‍රන්ථයක භාවිත කරලා තියෙන භාෂා ශෛලිය කියලා කියන්නේ තොන්නෝකට. තේරුණාද? ඒ කියන්නේ හරියට නිකන් උඩ යන සරුංගලයක් වගේ. එතකොට උඩ යන සරුංගලය හරියට සාර්ථකව හදාගන්න අපි ඒකේ ගානට අපි කියනවා අපේ සරල වචනෙන් අපුවොත් බොක්ක කියලා අපි කියනවානේ. ඔහොම වක්‍රාකාරව හදන එකට. හදන වක්‍රයට මොකද්ද කියන්නේ? බොක්ක කියලාත් කියනවා නේද? හරිද? එතකොට ඒක හරියට හදා ගන්න ඕනේ. ඊට පස්සේ ගානට ඒක මෙහෙම අපි ගත්තට පස්සේ මේක සමාන්තර වෙන්න ඕනේ, සමාන වෙන්න ඕනේ. මේ දෙපැත්තයි මේ දෙපැත්ත සමාන වෙනවා, මේ දෙපැත්ත සමාන විය යුතුමයි දික් පැත්තට. එතකොට ඔන්න ඔය වගේ යම් යම් ක්‍රමවේද කිහිපයක් ඔස්සේ තමයි උඩ යන සරුංගලයක් අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තමයි ළමයි යම්කිසි
සම්භාව්‍ය සාහිත්‍ය තුළ නිර්මාණය වෙච්ච යම්කිසි ග්‍රන්ථයකදී පුතේ භාවිත භාෂා ශෛලිය පිළිබඳව ඒ රචකයා ගොඩක් වෙලාවට අවධානය යොමු කළා තමයි පුතේ තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කරන්නේ. ඒකට තියෙන ප්‍රධානතම හේතුව තමයි දරුවෝ ඒක සමාජගත වෙන්න ඕනේ. ඒක සහෘදයන්ගේ හදවත තුළ ස්ථාපිත වෙන්න ඕනේ. ඒක නිකන් අර කැලේට පිපිලා කැලේටම පර වෙලා යන ග්‍රන්ථයක් වෙන්න බෑ. අපි අද කතා කරන පූජාවලිය, බුත්තරණ 550 ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, මේ ජාතක කතාපත ඔය හැමදේම මොනවද? මේ සමාජයට ගත වෙච්ච පොත්, සමාජගත වෙච්ච කෘති. අවුරුදු 10 ගාණක් වෙනවා සමහර පොත්පත් ලියලා. ඒත් අදටත් අපි මොකද කරන්නේ? අදටත් අපි ඒවා පරිශීලනය කරනවා. ඒ නිසා මතක තියාගන්න දරුවනේ, ඒවයේ අන්තර්ගතය සහෘදයා තුළට සහෘදයාගේ හදවත පිනා යෑම පිණිස රචකයා ඉදිරිපත් කිරීමට ප්‍රබල වශයෙන්ම අවධානය යොමු කරන්නේ මේන්න මේ කියන භාෂා ශෛලියත් එක්ක. තේරුණාද? එතකොට ඔන්න ඔය කියන භාෂා ශෛලිය හරියට භාවිත කරගත්තොත් තමයි දරුවනේ ඒ ග්‍රන්ථය තුළ දිගු ගමනක් යනවද කෙටි ගමනක් යනවද කියන එක තීරණය වෙන්නේ. අනික රජ කෙනෙක් ගෙනත් දුන්නලු. ඒ කියන්නේ එක රජ කෙනෙකුට යන්න උවමනා වෙලා තිබුණ එක්තරා යුද්ධයකට. ඒ යුද්ධයට යන්න උවමනාව තිබුණාට පස්සේ රජතුමා තීරණය කළා මේ හැමදාම යන කරත් වෙන්නේ නැතුව අලුත් කරත්තකින් මේ යුද්ධයට යන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙහෙම තීරණය කරපු රජතුමාගේ හිටිය රාජකීය වඩුවේ මේ වඩුව කාමරේ ගිහින් අන කරනවා, නියෝගයක් කරනවා මම තව දවස් ගානකින් මෙන්න මේ අහවල් දවස් ගානකින් පස්සේ මම යුද්ධයකට යන්න තියෙනවා. ඒ නිසා මට හොඳ කරත්තයක් තියෙනවා. මේ කරත්තයට හොඳ රෝද දෙකක් හදලා ඕනි කියලා දැන් ඔන්න කිව්වා. කිව්වට පස්සේ වඩුව කිව්වා එහෙමයි දේවයන් වහන්සේ මම ඔබතුමාගේ අභිමතයේ පරිදි ඔබතුමා ඉල්ලන විදිහට මම ඔබතුමාට අවශ්‍ය රෝදයක් මම හදලා දෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ මේ රෝද දෙක හදලා දෙන්නම් කිව්වට පස්සේ දැන් ඔන්න මාස 3ක් විතර ගිහිලා දැන් එනවා. ආවට පස්සේ එනකොට මොකද වෙලා තියෙන්නේ? එක රෝදයක්වත් හරියට හදලා නැහැ දැන්. එක රෝදයක යන්තම් එහෙම මෙන් කෑලි ටිකක් කටවලා තියෙනවා. රජතුමා ටිකක් කේන්ති. කිව්වා තව මාස කීයක් තියෙන්නේ මට යුද්ධයට යන්න. මේ කරත්ත රෝද දෙක ඉක්මනට මට හදලා දෙනවා කිව්වා. ඊට පස්සේ මම මොකද උනේ? මේ අර වඩු කාර්මිකයා කිව්වා හරි රජතුමනි අවුලක් හිතන්න එපා මම හදලා දෙන්නම් ඔබතුමාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ ඔන්න નિયમિત යුද්ධයට යන්න තියෙන નિયમિત දවස් ගාන කිට්ටු කරලා තව බොහොම සුළු දවසයි තියෙන යුද්ධයට යන්න. රජතුමා පුතේ ඔන්න ආවා. ඇවිදින්න කිව්වා කොහොමගේ රෝද දෙක. දෙයියනේ බලනකොට ඔන්න එක රෝදයක් තියෙනවා පිටියට හේතු කරලා. ඊට පස්සේ ඒකම රජතුමාට දැන් යකාන ගල දැන් කේන්ති ගිහිල්ලා. ඊට පස්සේ කිව්වා මාස 6ක් ගිහිල්ලා තමුන්ට එක රෝදයක් හදා ගන්න පුළුවන් උනේ. තව දවස් 4යි 5යි තියෙන්නේ මගේ ගමනට යන්න. ඒ නිසා මට කොහොමද තමුන් රෝදයක් හදලා දෙන්නේ තව? ඊට පස්සේ පුළුවන් නැත්නම් මම හදලා දෙන්නම් කියලා. ඊට පස්සේ යුද්ධයට යන්නේ හිටනම් ඔන්න අද රජතුමා ආයෙත් ආවා. ඇවිල්ලා බලනකොට මේ ෂෝ රෝද දෙකක් තියෙනවා එක සමානයි. කිසිම වෙනසක් නැහැ. මාස 6ක් ගිහිල්ලා හදපු රෝදේ දවස් 2-3න් හදපු රෝදේ කියලා අඳුර ගන්නත් බෑ. බර සමානයි, පෙනුම සමානයි. ලී කියන්නේ සම්බන්ධ කරලා තියෙන එකම විදිහට. ඒ නිසා කිසි වෙනසක් නැහැ. ඊට පස්සේ ඒකම රජතුමා ඇහුවා මිනිස්සු දැන් තමුසෙට මාස 6ක් ගියා එක රෝදයක් හදන්න. මාස 6ක් ගියා. අනිත් රෝදේ දින ගණනාවකින් හැදුවා. මොකද්ද මේ දෙකේ වෙනස කියලා ඇහුවා. ඊට පස්සේ ඒක මං රජතුමා වෙ එකගෙන ගියා හොඳ තැනිතලා ප්‍රදේශයකට පිට්ටනියකට කියලා අපි හිතමුකෝ. පිට්ටනියකට එක ගිහිල්ලා අර දවස් කීපයකින් හදපු රෝදේ රජතුමාට දුන්න මේක මොනවා හරි වෙනසක් තියෙනවද කියලා බලන්න කියලා. මොකුත් වෙනසක් පේන්නේ නැහැ. හොඳට හයියට හදලා තියෙනවා. ඊට පස්සේ මොකද කරේ? වඩු කාර්මිකයා රෝදේ අර පොඩි අය ටයර් පෙල්ලන්නේ ඔක දැකලා තියෙනවනේ. ඒ වගේ පිටු මේ රෝදේ තියලා තල්ලු කරා. තල්ලු කරාට පස්සේ දැන් මොකද උනේ? මේක ඔහොම තල්ලු කරාට පස්සේ පොඩ්ඩ දුරක් ගියා. ඔහොම වැනුණා. දක් කාලේ එහෙම බිම වැටුණා. ඊට පස්සේ ඒක මොකද උනේ? අර මාස 6ක් ගිහිල්ලා අද රෝදේ දුන්නා. රජතුමනි මේකේ මොනවා හරි වෙනසක් තියෙනවද? නෑ අර රෝදෙමයි. කිසි වෙනසක් නෑ කිව්වා. ඊට පස්සේ රජතුමා මොකද කරේ? අර රෝදේ දුන්න අර වඩු කාර්මිකයා ගත්තා පුතේ රෝදේ අරකට තල්ලු කරා. මේක යනවා ඉවරයක් නෑ. දිගටම යනවා මීටර ගානක් දැන් දිගට යනවා. දිගට ගිහිල්ලා මොකද උනේ? මේක කොහොම හිට්ටා. වැටුනේ නෑ. හෙලුනේ නෑ, පැද්දුනේ නෑ. එතකතනම හිට්ටා. ආන්න බලන්න. එතකොට රජතුමාට කෝ රජතුමනි මාස 6ක් ගිහිල්ලා හිමීට හදපු රෝදේ ගුණාත්මක පැත්ත නෝකයි. කලබලයට දවස් ගානකින් හදපු රෝදේ
කල්පවත්මක් නෑ. ඒක බොහෝම ශරණයකින් බොහෝම ඉක්මනින් මොකද වෙන්නේ? විනාශ වෙලා ගියා. ඒ කියන්නේ පැවැත්මක් නෑ. පුතේ හොඳට මතක තියාගන්න යම් කිසි නිර්මාණයකදී ඒ නිර්මාණය ඉදිරිපත් කරන නිර්මාණකරුවාත් මොකද කරන්නේ? ආවට ගියාට නිර්මාණයක් ඉදිරිපත් කරේ නෑ. සමහරට අවුරුදු ගාණක් යන්න පුළුවන් මේ වගේ පොතක් නිර්මාණය කරන්න. තේරුණාද? එතකොට ඒව හරියට නිර්මාණය කරපු නිසා තමයි අදටත් අපි සජීවී ගතියින් යුක්තව පාවිච්චි කරන්නේ භාවිත කරන්නේ. ඒ නිසා ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු උනේ අර වඩුවාගේ දක්ෂතාවය වගේ රචකයාගේ භාවිත භාෂා ශෛලිය. ඒ නිසා පුතේ මතක තියාගන්න ගසක මුදුන්මුලක් තියෙන්නේ යම්සේද එපරිද්දෙන් ගස ශක්තිමත් වන්නේ කෙසේද අන්න ඒ ආකාරයෙන් දරුවනේ යම්කිසි නිර්මාණයක භාවිත භාෂා ශෛලිය කියන එක. ඒ කියන්නේ යා භාෂාව හසුරුවාගෙන තියෙන ආකාරය. උපමා භාවිතා කරලා තියෙන විදිය, අලංකාර භාවිතා කරලා තියෙන විදිය, රූපක භාවිතා කරලා තියෙන විදිය. දැන් කවි පොතක නම් යොදාගෙන තියෙන කාව්‍යෝපක්‍රම නේද? ඊට පස්සේ මේ අතිශෝක්ති අලංකාරය, ස්වභාවෝක්ති අලංකාරය, උත්ප්‍රේක්ෂා අලංකාරය, ඊට පස්සේ ධ්වනිපූර්ණ වදන් භාවිතේ. මෙන්න මේ වගේ දේවල් කොහොමද ඉදිරිපත් කරලා තියෙන්නේ කියන එක තමයි පුතේ භාවිත භාෂා ශෛලිය තුළින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අමාවතර ග්‍රන්ථය තුළ ගුරුළුගෝමි පඬිවරයා කොහොමද තමන්ගේ නිර්මාණය සහෘදයා සඳහා සහෘදයාට ඉදිරිපත් කිරීම පිණිස කොහොමද මේ නිර්මාණය සාර්ථක නිර්මාණයක් වෙන්න භාවිත භාෂා ශෛලිය භාවිතා කරේ කියන එක ගැන කතා කරන්න තමයි අද පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් පුතේ හැමෝම ප්‍රශ්නේ ලියාගත්ත නේද ළමයි? හැමෝම ලියාගත්ත නේද? හරි. අපි එහෙනම් පුතේ ඔන්න මම ඊයේ කිව්වා ප්‍රශ්නෙම උත්තරේ කරගෙන තමයි අපි ආරම්භ කරන්නේ. බුදුරදුන්ගේ පුරුෂ ධම්මසාරථී ගුණය බුදුරදුන්ගේ පුරුෂ ධම්මසාරථී ගුණය ප්‍රතියමාන කරවීම පිණිස ප්‍රතියමාන කරවීම පිණිස ගුරුළුගෝමි පඬිවරයා විසින් රචිත ගුරුළුගෝමි පඬිවරයා විසින් රචිත ගුරුළුගෝමි පඬිවරයා විසින් රචිත අමාවතුර ග්‍රන්ථය තුල ඉතා උසස් භාෂා ශෛලියක් අනුගමනය කර ඇති වග පාඩම ඇසුරෙන් සාකච්ඡා කළ හැකිය. හොඳට මතක තියාගන්න ප්‍රශ්නෙත් එක්කමයි අපි උත්තරේ ආරම්භ කරන්නේ. පාඩම ඇසුරෙන් සාකච්ඡා කළ හැකිය. පුරා පරිච්ඡේද 18ක් පුරාවට ගලා යන මෙකී අමාවතුර
තුල ගලා යන මෙකි අමා වතුර තුල බොහෝ තැන්වලදී හමුවන්නේ බොහෝ තැන්වලදී හමුවන්නේ බොහෝ තැන්වලදී හමුවන්නේ බොහෝ තැන්වලදී හමුවන්නේ ගුරුළු ගෝමීන්ටම ආවේනික වූ ගුරුළු ගෝමීන්ටම ආවේනික වූ භාෂා ශෛලීයකි භාෂා ශෛලීයකි භාෂා ශෛලීයකි රචකයා කෙතරම් උගතෙකු වුවද වේගය වැඩි වගේ නම් කියන්න රචකයා කෙතරම් උගතෙකු වුවද රචකයා කෙතරම් උගතෙකු වුවද මට සිලිටි සංක්ෂිප්ත බස්වහරක් මට සිලිටි සංක්ෂිප්ත බස්වහරක් සංක්ෂිප්ත බස්වහරක් අනුගමනය කර ඇති බව නම් අනුගමනය කර ඇති බව නම් අඟුල්මල් දමනය පිරික්සා කර බැලීමෙන් අඟුල්මල් දමනය පිරික්සා කර බැලීමෙන් පැහැදිලි වන්නකි පැහැදිලි වන්නකි පැහැදිලි වන්නකි පාලි සංස්කෘත පාලි සංස්කෘත පාලි සංස්කෘත භාෂා දිත්වය පිළිබඳ නොදත් හෙවත් භාෂා දිත්වය පිළිබඳ හෙවත් 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 සියබස පමණක් දන්නා සියබස පමණක් දන්නා සියබස පමණක් දන්නා සියබස පමණක් දන්නා සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජනතාව ස්වකීය නිර්මාණයේ
ස්වකීය නිර්මාණයේ පාඨකයන් බවට පත් කරගෙන ඇත. පත් කරගෙන ඇත. අතිශයෝක්තියෙන් තොර වූ අතිශයෝක්තියෙන් තොර වූ තොර වූ අතිශයෝක්තියෙන් තොර වූ තොර වූ සුපරීක්ෂාකාරී භාෂා භාවිතයකින් හෙබි සුපරීක්ෂාකාරී භාෂා භාවිතයකින් හෙබි සුපරීක්ෂාකාරී භාෂා භාවිතයකින් හෙබි හෙබි අමාවතුරේ භාවිත භාෂා ශෛලීය පිළිබඳ අමාවතුරේ භාවිත භාෂා ශෛලීය පිළිබඳ මෙසේ 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 සනිර්දර්ශන සනිර්දර්ශන මෙසේ සනිර්දර්ශන වලින් හෙබි සනිර්දර්ශන වලින් හෙබි විමසුමක යෙදිය හැකිය. පැහැදිලි දේ ටික නොතේරිච්ච තැනක් තියෙනවා නම් අහන්න. ලියපු වාක්‍යවල සර් කියන්න පුතේ. සනිර්දර්ශන වලින් කියන්නේ මොකද්ද? සනිර්දර්ශන කියලා කියන්නේ පුතේ නිදර්ශන කියලා කියන්නේ අපි යොදන අවස්ථාවට උද්දෘතයටනේ. හරිද? එතකොට සනිර්දර්ශනව කියලා කියන්නේ ඉතාමත් හොඳ නිදර්ශන සමග කියන අර්ථය. සනිර්දර්ශනව. පැහැදිලිද? හරි. ඊළඟට අපි යන්න අනිච්ඡේදයට තව මොන හරි ගැටලු තියෙනවද ඒ කතා කරපු ටිකේ? ඒ කියන්නේ දැන් අපේ ප්‍රශ්නේ අරකනේ අමාවතුරේ භාවිත භාෂා ශෛලිය පාඩම සුරින් පැහැදිලි කරන්න. එහෙමනේ දීලා තියෙන්නේ. එතකොට පාඩමත් එක්ක. එතකොට පාඩම ඇතුලේ තියෙන
උදාහරණ අරගෙන තමයි අපිට මේක විස්තර කරන්න තියෙන්නේ. ඒ නිසා අපි දානවා සනිරු දර්ශනව කරන විමසුමක කියලා. හරි. අපි යනවා පුතේ අලුත් ඡේදයකට. මෙහෙම ලියන්න. අනුරාධපුර භාෂා ශෛලියට හෝ අනුරාධපුර යුගයේ භාෂා ශෛලියට නෑකම් කියන අමාවතුරේ බස්වහර නෑකම් කියන අමාවතුරේ බස්වහර සිද්ධි සමුදායක් සිද්ධි ලියන්න මහප්‍රාණ සිද්ධි සමුදායක් සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමට සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමට රචකයා වෑයම් දරා ඇත. වෑයම් කියලා කියන්නේ උත්සාහය. රචකයා වෑයම් දරා ඇත. මෙහි ඇති විශේෂත්වය නම් කෙටි වචන ගොන්නකින් විසල් අරුතක් ප්‍රතියමාන කරවීමයි. විශාල අර්ථයක් කියන එක විසල් අරුතක් ප්‍රතියමාන කරවීමයි. අපි යනවා අච්චුපතට. ඔමින්න ස්ක්‍රීන් එක කරනකම් හරි. පුතේ ඔයාලා යන්න මෙන්න මේ උදාහරණය මුලින්ම ලියා ගන්න පුතේ. සොර ක්ලාන්ති වීය මියෙහි කෙලසිදී ගියේ ශරීරයෙන් ස්වේද බස්සි.
ඕක පොඩි මාක් එකක් දාගෙන මම උද්ෘතේ මාක් කරනකම් ලියාගත්තම කියන්න. හරි. දිනුක කීයටද පුතේ තියෙන්නේ? හරි. ඊට පස්සේ රයිට්. ඊට පස්සේ පුතේ දැන් ඔන්න ඔය කියන කාරණා දෙකත් එක්ක අපිට පැහැදිලිවම පේනවා මෙයා කිව්වේ මේ ගුරුළුගෝමී හොඳේ ගුරුළුගෝමී පඬිවරයා පඬිතුමා භාවිත කරපු කෙටිවැක නිසා මොකද උනේ විශාල අර්ථයක් දෙන්න පටන් ගත්තා. හරිද? එතකොට මේවා සාමාන්‍යයෙන් මේ නිකම්ම වචන නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් අපි බලමුකෝ දැන් මේ ලියපු වචන ටිකේදී සොර ක්ලාන්ති වීය මියෙහි කෙල සිඳී ගියේ ශරීරයෙන් ස්වේද බස්. එතකොට බලන්න දුවලා කොච්චර හෙම්බත් වෙච්ච මිනිස්සෙක්ගේ ස්වරූපයක්ද මේ වචන තුනෙන් පෙන්වන්නේ. අන්න බලන්න. ඒ නිසා යොදලා තියෙන්නේ දරුවනේ කෙටි වැකි. හැබැයි කෙටි වැකි වලින් මොකද කරලා තියෙන්නේ? විශාල අර්ථයක් ලබා දෙන්න ගත උත්සාහයක් විදිහට අපිට පේන්න පුළුවන්. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමනය කිරීම සඳහා මහ වනාන්තරයට වඩින්න හදන අවස්ථාවේදී හරිද? වදින්න හදන අවස්ථාවේදී ගම්මානේ ගාව හිටපු මිනිස්සු කැලේට යන තැන හිටපු මිනිස්සු කිව්වා මොකද්ද කිව්වේ? මහාන ඒ මගට නොයා. කොමින්න
මහන එමගට නොයා එමග අඟුල්මල් නම් සොරකේ දරුණේ ලෙහිමුඩු අත් ඇත්තේ සතුන් කෙරෙහි කුළුණු නැත්තේ ඔන්න බලන්න. එතකොට මොකද්ද මේ කියන්නේ? බුදු මේ හාමුදුරුවනේ මේ පැත්තට නම් වඩින්න එපා. ඔන්න අපි නොකියුවයි කියන්න එපා. ඇයි? මේ පැත්තේ ඉන්නවා අඟුලිමාල කියලා එලවටත් අහන්න නැති මෙලවටත් අහන්න නැති මහා දරුණු සොරේ මිනිමරුවේ. එයා හොරකම් කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත. ඒ නිසානේ හාමුදුරනේ ඒ මාර්ගයට නම් යන්න එපා. එයාගේ අත් දෙක ලේට ඇවිරලා තියෙන අත් දෙකක් හැම වෙලේම. සත්‍යෝ කෙරෙහි කිසිම කරුණාවක් කුළුණු ගුණයක් එයා ගාව නැහැ. ඒ නිසා එයා ගාවට නම් යන්න එපා කියලා ඔන්න කිව්වා. එතකොට පුතේ බලන්න ඒ වැකිය තුල සමස්ත අඟුලිමාල දමනයේ සමස්ත අඟුලිමාල කතාව පිළිබඳවම අදහසක් ඒ වාක්‍ය තුල නැද්ද බලන්නකෝ. අඟුලිමාල කියන්නේ කවුද කියලා අපිට එතනදී ඇත්තටම හඳුන්වලා දීලා නැද්ද මේ වාක්‍ය දෙක තුන ඒ වචන දෙක තුන තුල? අන්න බලන්න. ඒක තමයි පුතේ කතුවරයෙකුගේ හැකියාව. පුංචි වැකියකින් දෙකකින් මොකද කරන්නේ? විසල් අරුතක් ලබා දෙනවා. ඒ නිසා ඒ හැකියාව ගුරුළුගෝමී පඬිවරයාට උපරිමයෙන්ම තිබුණා කියන එක අපිට සනාථ කරගන්න පුළුවන් හොඳ ලස්සන අවස්ථාවක් තමයි දරුවනේ ඔය කියන අවස්ථාව. රයිට්. අපි යනවා පුතේ අලුත් ඡේදයකට. ඉහත නිදසුන් දිත්වයේ මගින් ද්විත්වය ඉහත නිදසුන් දිත්වය මගින් රචකයාගේ වාක් පටුත්වය ඕන්නම රහන් ඇතුළු ලියාගන්න වචන භාවිතයේ දක්ෂ බව කියලා. වචන භාවිතයේ දක්ෂ බව ඕනෙම නම් භාෂා ප්‍රභූත්වය මනවින් ධ්වනිත වේ. මනවින් ඉස්මතු වේ කියලා කියන්නකෝ. මනවින් ඉස්මතු වේ. මනවින් ඉස්මතු වේ. කෙටි වදන් භාවිතයේ තුලද රචකයාගේ අපූර්වත්වය මනවින් ඉස්මතු වන අතර එමගින් අමාවතුර භාවිත භාෂා ශෛලිය
මැනවින් උපවත් කරයි. මැනවින් උපවත් කරයි. මෙහිදී 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 එකී කෙටි වදන් භාවිතය තුලදී තුලින් කියලා ලියන්න පුතේ. එහිදී කෙටි වදන් භාවිතය තුලින් ද තුලින්ද විසල් අරුතක් පිළිබිඹු වන බවට පිළිබිඹු වන බවට පිළිබිඹු වන බවට පිළිබිඹු වන බවට පහත නිදසුන් පහත නිදසුන් පහත නිදසුන් සාක්ෂි දරයි. පහත නිදසුන් සාක්ෂි දරයි. අපි යනවා ඡේදයකට. පළවෙනි උදාහරණය ලියා ගන්න. මෙන්න මේ. හරි නේද? ඒ පිටුවේ අනිත් උදාහරණය හරිද පුතේ?
හරිද ළමයි? ලේලු නම් කියන්න. හරි සර්. හරි. හරි. එතකොට පුතේ ඔතනදී අපි කිව්වේ ප්‍රධාන වශයෙන්ම මේ රචකයා කෙටි වදන් භාවිතය. දැන් අතන අපි කිව්වේ කෙටි වාක්‍ය භාවිතයනේ. තේරුණාද? ඒ කියන්නේ අපි අර මේ මුලින්ම කිව්වනේ අර මෙයාගේ මේ බුදුරජාණන් වහන්සේ පසුපස සම්භාගන ගිහිල්ලා වෙහෙස වෙච්ච ඇටි මහන්සි වෙච්ච ඇටි තේරුණාද? ඒතකොට අන්න ඒ වගේ අවස්ථාවලට අපි කොහෙතනදී කෙටි වැකි භාවිතය. ඒතකොට මෙතනදී අපි කියන්නේ පුතේ කෙටි වදන් භාවිතය. ඒතකොට කෙටි වදන් භාවිතා කළා තමයි මේ වාක්‍ය සම්පූර්ණ කරලා තියෙන්නේ. තේරුණානේ? එතකොට ඒ තුලනුත් මොකද වෙලා තියෙන්නේ? විශාල අරුතක් ලබා දෙන්න උත්සාහ අරගෙන තියෙනවා. රයිට්. අපි යනවා පුතේ අලුත් ඡේදයකට මේ විදිහට ගුරු ගෙදරට සපමිනි අහිංසක ගුරු ගෙදරට සපමිනි අහිංසක ගුරු ගෙදරට සපමිනි අහිංසක ගුරුතුමාගේ හොඳම සිසුවා බවට පත්වීම සඳහා හොඳින් සිදු කළ කටයුතු රචකයා එසේ අවධාරණය කර ඇත. එය සාර්ථක භාෂා භාවිතයක් බව මෙන්ම වාක්‍ය රටාවේ සරල බවද රූපණය කරයි. පුතේ තප්පරය දෙන්න මට. හරි පුතේ. එතකොට වාක්‍යවල මේ උපමා භාවිතයක් නැහැ. අමාවතුරේ. හොඳට මතක තියාගන්න. එතකොට එහෙම
මේ අර සද්දර රත්නාවලිය වගේ දැන් අපිට ඉස්සරහට හම්බ වෙන උග්ගසේන කතාවේ එහෙම. එතකොට ඒකේ වගේ එහෙම උපමා භාවිතයක් එහෙම මේකේ නැහැ. ඒ නිසා බොහොම සරල වාක්‍ය රටාවක් තමයි අපිට අමාරුයි වගේ දැනෙනවා. හැබැයි ඒ අපේ මේ වෙන මේ කියන්නේ 21 වෙනි සියවසට අදාළ කරලා අපි මේ අපේ සිංහල භාෂාව අපි හසුරවන විදිහන්නේ ඒක අමාරුයි කියලා දැනෙන්නේ ගැටපද විවරණයක් නැතුව ඒක කියවන්න අමාරුයිනේ අපිට නේ. ඉතින් ඒ නිසා පුතේ ඒ කාලයත් එක්ක බලනකොට බොහොම සරල සුගම සරල වාක්‍ය රටාවක් තමයි රචකයා අනුගමනය කරලා තියෙන්නේ. රයිට්. අපි යනවා පුතේ ඒ ඡේදෙටම මේ විදිහට ලියන්න. අනේ අපි අලුත් ඡේදයකට යන්කෝ. වචන අර පිරිමැස්මෙන් භාවිත කළ අප රචකයා වචන අර පිරිමැස්මෙන් භාවිත කළ වචන අර පිරිමැස්මෙන් භාවිත කළ අප රචකයා පොදු ජන භාෂාවට අනුගත නොවුද කියලා දාන්නකෝ. පොදු ජන භාෂාවට අනුගත නොවුවද පොදු ජනගත භාෂාවට අනුගත නොවුවද අනුගත නොවුවද ලේඛන භාෂාවම භාවිත කර ඇති බව පෙනේ. ලේඛන භාෂාවම භාවිත කර ඇති බව පෙනේ. එකී ප්‍රස්තුතය එකී ප්‍රස්තුතය තවත් අර්ථාන්විතව සාකච්ඡා කිරීමේදී අපූර්ව සන්දර්භයක් වෙත අවධානය යොමු කළ හැකිය. අපූර්ව සන්දර්භයක් වෙත අවධානය යොමු කළ හැකිය. අපූර්ව සන්දර්භයක් වෙත අවධානය යොමු කළ හැකිය. එනම් කාව්‍යාත්මක සංවාද භාෂාවකට කියලා ලියන්නකෝ. සංවාද භාෂාවකට අවතීර්ණ වීමයි. එහි ඇති ප්‍රාණවත් ස්වභාවය නැත්නම් එහි ඇති ප්‍රාණවත් බව
අමාවතුරේ භාවිත භාෂා ශෛලිය අමාවතුරේ භාවිත භාෂා ශෛලිය අමාවතුරේ භාවිත භාෂා ශෛලිය අලංකෘතභාවයට පත් කරවයි අලංකෘතභාවයට පත් කරයි අලංකෘතභාවයට පත් කරයි ඔයාලා යන්න ඕනේ මහරජ මෙතන තියෙනවා පළවෙනි පුතේ 74 පිටුව පෙළ ගන්නකෝ මේ PDF එකේ නම් 75 හොයාගන්න පුළුවන් නේද මෙසේ බුදුන් අඟුල්මාල සොරහු තමා ඒකේ ඊළඟ ඡේදේ තියෙනවනේ ඊළඟ ඡේදේ මෙන්න මෙතන අපි ගමුකෝ මෙන්න මෙතන මාක් එකක් දාගන්නකෝ නැත්නම් ඔක ලියන්න වෙලා යනවා මෙතන මාක් එකක් දාගන්නකෝ හැදෙද මං කියපේ පොඩි පැන්සලක් කරන් මාක් එකක් හරි ඕකට පුතේ ඉඩ තියාගන්නකෝ ඕක ලියන්න ඉඩ තියාගන්න නැත්තම් කමන්නේ ලියාගන්නකෝ විනාඩි දෙකක් යයිනේ උපරිම නේද මේක ලියාගන්න
හරිද ළමයි? හරි සර්. හරි. ඊට පස්සේ ඒ කියන්නේ දැන් ඔතන කියන කතන්දරේ තමයි මේ දැන් මෙතන පුතේ තියෙන්නේ නිකන් අර මේ අපි එකට කිව්වොත් එහෙම නිකන් කාව්‍යාත්මක ස්වරූපයෙන් තියෙන භාෂාවක් වගේනේ. දැන් මේවා පුතේ ශ්‍රුතිගෝචර සම්ප්‍රදායට අනුකූලව ලියවිච්ච නිර්මාණනේ. හරිද? එතකොට ශ්‍රුතිගෝචර කියලා කියන්නේ අහලා තමයි අවබෝධ කරගත්තේ. ඉතින් ඒ නිසා මේ පාලි සංස්කෘත භාෂාවන් පිළිබඳව හසල අවබෝධයක් නැති සාමාන්‍යයෙන් මේ සිංහල භාෂාව සිය බස විතරක් දන්න මිනිස්සුන්ට පුතේ මේක ලිව්වයි කියලා කියන්නේ. එහෙමනේ රචකයාගේ අරමුණ. එතකොට මේවා කියන ශෛලියක් තිබුණා. ජාතක කතා දේශනා කරන ශෛලියක් තිබුණා. එතකොට ඒ වගේ ශෛලීන් වලදී මේ පද්‍යානුසාරයෙන් ලියපු මේ වාක්‍යවල තියෙන අමුතුම රසයක්. එතකොට ඒක හැම රචකයෙකුටම ලියන්න පුළුවන් කමක් නැහැ. දැන් කිව්වොත් එහෙම මහරජතුපගේ රට අඟුල් මල් නම් සොරකෑ දරුණේ ලිමුඩුවත් ඇත්තේ සතුන් කෙරෙහි කුළුණු නැත්තේ ගම් නොගම් කළේ නියංගම් නොනියගම් කළේ දනව් නොදනවව් කළේ මිනිසුන් මරා ඇඟිලි විද මාලා කොට දරයි ඔහු වලකායි කියා මාඩින් හැඬූ. ආන්න එහෙම තේරුණාද? ඒකට ලස්සනට කියනවා. එතකොට හොඳට මතක තියාගන්න පුතේ අන්න ඒ පද්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන ආකාරයට තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. රයිට්. ඕකෙම තව විශේෂිත කාරණාවක් තියෙනවා. අපි මෙහෙම ලියාගමුකෝ ඉස්සෙල්ලම. හරි අලුත් ඡේදයක්. මේකී අවස්ථාව තුළින් ශ්‍රුතිගෝචර සම්ප්‍රදායට අනුකූල වූ ලියන්න ඕනේ දේ වචන ලියන්න පුළුවන්. ශ්‍රුතිගෝචර සම්ප්‍රදායට අනුගත වූ ශ්‍රුතිගෝචර සම්ප්‍රදායට අනුගත වූ සිංහල බණකථා සම්ප්‍රදායේ සුවිශේෂී අවස්ථාවක් ලෙස රචකයා කාව්‍යාත්මක සංවාද භාෂා භාවිතය සිය කෘතිය තුළට අන්තර්ගත කොට ඇත්තේ නැත්නම් සිය කෘතිය තුළට ගැප් කොට ඇත්තේ ගෑන හල් බයන්න ගැප් කොට ඇත්තේ අපූර්වත්වයෙනි.
අපූර්වත්වයෙනි. අපූර්වත්වයෙනි. එමෙන්ම 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 උද්දෘතකම ඇතුලේ ඇකාර භාවිතයට ඇකාර භාවිතයට ඇකාර භාවිතයට ඇකාර භාවිතයට ප්‍රමුඛතාවයක් දී ඇති ආකාරයේද ප්‍රමුඛතාවයක් දී ඇති ආකාරයේද විද්‍යමාන වන්නේ විද්‍යමාන වන්නේ විද්‍යමාන වන්නේ විද්‍යමාන වන්නේ ඕක තියෙනවනේ වචන ටිකක් පුතේ අර වචන ටික ලියා ගන්නකෝ පාඩ ඒ කියන්නේ මේ ඔයාලා උද්දෘත ලියන පාඩ පැනෙන්න ඒ ඡේදෙටම ලියාගෙන යන්න පැහැදිලිද මම කියප එක ඒ ඡේදෙටම වාක්‍යයක් විතර දිගටම ලියාගෙන යන ක්‍රම දාලා හැබැයි උද්දෘත ක්‍රම ආස්සේ සොරේකෑ 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 කමාවක් දරුණේ ඇත්තේ ඈ නැත්තේ ඈ ඇඟිලි විදෑ මාලා කොට ඈ හරිද පුතේ
වෙලාව ගන්නවා වැඩි. ඉක්මනට ලියන්න ඕනේ. විනාඩි 22ක් ඇතුළත අපි විචාර ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න ඕන. උද්දෘත ටික නිතර නිතර බලන්න. එතකොට මේ ওই වචන ටික හුරු පුරුදු වෙනවා. ලියලි ඉවරයි සර්. හරි පුතේ. මට කියන්න යශරු මේ එතන අර මේ ඒ වචන ටික ලියන්න කලින් ලියපු වචන පොඩ්ඩක් කියන්න මට. උදාහරණ විදිහට ලියපු වචන ටිකට කලින් හැක්කාර භාවිතයට ප්‍රමුඛතාවයක් දී ඇති ආකාරයට විද්‍යාමාන වන්නේ සොරක ඔව් ආකාරයට විද්‍යමාන වන්නේ එතන මොන හරි වචනයක් අඩුයිද? මල් සපෝටක් කියන්න බෑ. ආකාර භාවිතයට ප්‍රමුඛතාවයක් ද දී ඇති ආකාරයට විද්‍යාමාන වන්නේ සොරකෑ දරුණ ඒ වචන ටික සර්. හරි අතන දයන්න කඩු වෙලා යශරුගේ. විද්‍යමාන වන්නේ විද්‍යමාන වන්නේ කියලා නේද? විද්‍යමාන වන්නේ යන ඒකටම ලියන්න. යන පද භාවිතයේ තුලිනි. බලන්න ගැලපුණාද කියලා ඒක? යන පද භාවිතයේ තුලිනි. යන පද භාවිතයේ තුලිනි. එතකොට ඇකාර භාවිතයක් තියෙනවා. එතකොට ඔය පරණ පොත්වල අපිට ගොඩක් වෙලාවට හම්බ වෙන එකක් නෙවෙයි ඇකාර භාවිතය. එතකොට ඒකත් අපේ කවුද මේ ගුල්ලුගෝමි පඬිවරයා විසින් අනුගමනය කරපු එක්තරා භාෂා ශෛලියක් විදිහට අපිට සාකච්ඡා කරන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ කාල සීමාව තුළ තිබිච්ච භාෂා ශෛලියක් විදිහට කතා කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි තව එකක් ලියනවා. අලුච්ඡේදයක්. එමෙන්ම 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 අවස්ථා හා සිද්ධි නිරූපණය මගින් අවස්ථා හා සිද්ධි අවස්ථා හා සිද්ධි නිරූපණය මගින් කතාවට යම් රසයක් උද්දීපනය කිරීම රචකයාගේ
अच्छा क्या आ गई භාවිත භාෂා ශෛලියට භාවිත භාෂා ශෛලියට තවත් අපූරු නිදසුනකි තවත් අපූරු නිදසුනකි ඒකට මෙහෙම ලියන්න අංගුලිමාලගේ දාමරිකම් හමුවේ දාමරිකකම් හමුවේ නැත්නම් අංගුලිමාලගේ දරුණු ක්‍රියා හමුවේ කියලා දාන්නකො පුතේ ඒ අංගුලිමා ඡේදෙටමද? ඔව් පුතේ ඒකටම ලියන්න අංගුලිමාලගේ දරුණු ක්‍රියා හමුවේ ක්‍රියා හමුවේ ගම්මානවල පාළු ස්වභාවය ඉදිරිපත් කිරීමේදී ගම්මානවල පාළු ස්වභාවය ඉදිරිපත් කිරීමේදී මෙකී අවස්ථාව මැනවින් රූපණය කර ඇත හරි ඔය උදාහරණ දෙක ඔය ඉදිරියෙන් බලලා ලියා ගන්නකො මේ හැම අරණ්‍යෙහි කියලා එන්න ඕනේ හසර නැති කලේ දරපලා සඳහා වල් යනාහු නැති ආරණ්‍යෙහි නෙමේ අරණ්‍යෙහි ඔන්න උඩ එක ලියලා ඉවරයි නේද හරි සර්. මෙන්න මෙතනටකම් එනවා දෙකකයි ගැනගෙන යෙයි එකල්හි ගම්මැස්සෝ ගම්පියා ගොස් නියංගම් වන්හ
හරිද පුතේ? මේ යට එක නෑ හොඳේ. මේක නෑ. උඩේක විතර දෙක කෑ ගැනගෙන යේ එකල්ලි ගම්මැස්සෝ ගම්පියා ගොස් නියංගම් වන්න. යශිරු හරිද පුතේ ලියාගෙන? සර් යටික ලියාගත්ත පොඩ්ඩ උඩ ටික ආයෙ පෙන්වන්නකෝ. හරි සර්. හරි ළමයි. අපි දැන් අවසන් කරන්න ළඟයි. තව පුංචි කොටසක් තියෙනවා ලියාගන්න. ඒ ටික කතා කරගත්තම ඉවරයි ඔය ප්‍රශ්නේ. ඊට පස්සේ පුතේ ඒකට යටින් ලියන්න. අවස්ථා හා සිද්ධි නිරූපණයේදී අවස්ථා හා සිද්ධි නිරූපණයේදී අවස්ථා හා සිද්ධි නිරූපණයේදී අවස්ථා හා සිද්ධි නිරූපණයේදී හරිද? රචකයාගේ ප්‍රාණවත් බස්වහර අමාවතුර තවත් හැඩ වැඩ කර ඇත. අමාවතුර තවත් හැඩ වැඩ කර ඇත. අංගුලිමාල විසින් බුදුරදුන් පසුපස අංගුලිමාල විසින් බුදුරදුන් පසුපස දිව යන අවස්ථාවද මනා සිතුවමක් ඇඳි
සිත්තරෙකුසේ 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 රචකය සහෘදයාගේ හදවත තුළ සහෘදයාගේ හදවත තුළ සහෘදයාගේ හදවත තුළ දෝලනය වීම පිණිස දෝලනය වීම පිණිස දෝලනය වීම පිණිස උචිත බස්වහරක් යොදාගත් බව පෙනේ යොදාගත් බව පෙනේ යොදාගත් බව පෙනේ මාල් සදුව පුතේ මට ඒ වාක්‍ය පොඩ්ඩක් කියන්න ආයේ අන්තිමට අපි දැන් ලියපු එක අංගුලිමාල විසින් බුදුරදුන් පසුපස දිව යන අවස්ථාවද මනා සිතුවමක් ඇඳි සිත්තරෙකුසේ සහෘදයාගේ හදවත තුළ දෝලනය වීම පිණිස උචිත බස්වහරක් යොදාගත් බව පෙනේ. උචිත බස්වහරකින් යොදා ඇති බව පෙනේ කියලා ලියන්න පුතේ. උචිත බස්වහරකින් අනිත් දෙන්නත් එහෙම හදාගන්න. උචිත බස්වහරකින් යොදා ඇති බව පෙනේ. අපි යනවා දරුවනේ අලුත් ඡේදයකට. තමාටම ආවේනික වූ බස්වහරකින් සුපෝෂිත වූ තමාටම ආවේනික වූ බස්වහරකින් සුපෝෂිත වීම ගුරුළු ගෝමීන්ගේ භාෂා භාවිතයේ ප්‍රබල සන්ධිස්ථානයකි. භාෂා භාවිතයේ ප්‍රබල සන්ධිස්ථානයකි. ප්‍රබල සන්ධිස්ථානයකි. ඒ තුලින් ඔහු ගොඩනගාගත් අභිමානය අමාවතුරේ භාවිත භාෂා ශෛලියට විශාල රුකුලක් වී ඇත. එසේ ඔහුටම ආවේනික වූ අවස්ථාවන් වලින් කිහිපයක් ලෙස
පහත පරිදි අවස්ථාවන් කිහිපයක් ලෙස පහත පරිදි අවධානයට යොමු කළ හැකිය. අවධානයට යොමු කළ හැකිය. පුතේ මෙහෙම කරන්න. හරිද? මේ මාතෘකාව ලියා ගන්නව O අක්ෂරය වෙනුවට O අක්ෂරයේ භාවිතය කියලා. හරිද? පළවෙනි වචනේ ලියනකොට කල්පනාවෙන් ලියන්න මෙතන එන්නෝ කියලා එන්න ඕනේ. හොඳේ මෙතන නෝ යන්න එන්න ඕනේ. එතකොට මේකෙන් වචන දෙකක් ලියන්න ඇති. දෙවෙනි එකනොත් වචන දෙකක් ලියන්න. තුන්වෙනි එකනොත් වචන දෙකක් ලියන්න. හතරවෙනි එකනොත් වචන දෙකක් ලියන්න ඇති. හරි. පළවෙනි එක ඉන්නකො මම 1 2 දෙකම පෙන්නන්න. ඔය දෙක ටග් ගාලා ඉරිච්ච එකම හරි කියන්නේ. සර් පළවෙනි ටිකේ ඔක්කොම උදාහරණ ටික ලියන්න ඕනේද? නෑ මම කීපක තේරුම් දෙකක් ගත්තා. විතර. ඔව් මේකෙන් දෙකයි පුතේ. පළවෙනි එකෙන් දෙකයි. එන්නෝ කොලෝ ඒ දෙක ලිව්වනම් ඇති. ඊළඟට දෙවෙනි එකට ද අක්ෂරය වෙනුවට ද අක්ෂරය භාවිත කිරීම. මේකට දරයි අදන් මග ඒ උදාහරණ ටික ලිව්වනම් ඇති. ඒ දෙක ලියාගත්තට පස්සේ කියන්න මම ඊළඟ එකත් පෙන්නන්න නැත්තම් මේ ස්ක්‍රීන් එකෙන් ඔයාලට පේන එකක් නෑනේ අර උඩට කළොත්. හරි සර්. හරි. ඕකෙත් පුතේ ඒ අක්ෂරය වෙනුවට ඒ අක්ෂරය භාවිත කිරීම කියනකුත් දෙකක් ලියන්නේ ඇති. යටේ කොට ඇකාරය ඕනේ ඇකාරය අපි මේ කතා කරන්නේ. ඒතර මෙන්න මේ දෙක ලිවන ඇති මේකේ. මේ මාතෘකාවත් එක්ක.
හරි සර්. හරි පුතේ. අනිත් අය කිල්ල ඉවරයි නේද? හරි. එතකොට ඔන්න ඕවා තමයි අමාවතුර කතුවරයාටම අවේනික වෙච්ච භාෂා ශෛලීන්. එතකොට ඔයාලට කියන්න තවත් දෙයක් තියෙනවා. මේ දැන් සාමාන්‍යයෙන් මේ ඔයාලා දැන් අපිට 10 දී හම්බුන්නේ නැහැ. එතකොට 11 දිනේ දැන් මේ හම්බෙලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මෙතන දැන් මේ ඔයාලා පන්තියට සම්බන්ධ වෙන වෙබ්සයිට් එක තියෙනවනේ පුතේ. වෙබ්සයිට් ලින්ක් එක. එතකොට එතනින් ඔයාලා මෙතන මේ චානක සර් ලයිව් කියන තැනින් ඔයගොල්ලෝ මේ ලොග් වෙන්නේ. එතකොට මෙතන තියෙනවා පුතේ ඩවුන්ලෝඩ්ස් කියලා. හරිද? ඒ ඩවුන්ලෝඩ්ස් වලට ගියාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් 10 11 පන්ති දෙකටම අදාළ සටහන් තියෙනවා. තේරුණාද? දැන් මම ওই කතන්දරේ ගත්තේ දැන් අර අනිත් උදාහරණ ටික මම ගත්තේ මෙන්න මේ නෝට් එක. මම අමාවතරේ බස් ආහාර කියන නෝට් එක. ඒක මෙතන ඩවුන්ලෝඩ් නෝට් කියලා දුන්නාට පස්සේ මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඒ නිසා මේ ඕන වෙලාවක වෙබ්සයිට් එකට ගිහිලා ඔයාලට 10 පන්තියේ හරි මේ 11 පන්තියේ හරි මොනවා හරි මේ ටික ලෝඩ් වෙලා නැහැ තව. ඒ නිසා මේ මොනවාරි ගන්න දෙයක් තියෙනවා නම් ගන්න පුළුවන්. ඒක එකක්. ඊට පස්සේ අනිත් එක තමයි මෙතන තියෙනවා පුතේ වීඩියෝස් ටික ඔක්කොම. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මේ තියෙන සතර කම්මන්ත්‍රණයේ විශේෂතා එකේ නෝට් එකනේ දරුවෝ. හරිද? මෙතන තියෙනවා පුතේ ඒකට අදාළ වීඩියෝ ටික. තේරුණාද මම කියපු එක? එතකොට ඔයාලට මෙතන වීඩියෝ එක බලන්න පුළුවන්. වීඩියෝ එකේ මොන හරි ගැටලු සහගත තැන් ඒ කියන්නේ තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් මෙතන ඩවුන්ලෝඩ්ස් වලට ගියා. එතනින් ඔයාලා නෝට් එක අරන් බලුවා. තේරුණාද? ඉතින් ඒ නිසා මේ මෙතනින් ඒ ටික ඔයාලට පහසුවක් කරගන්න පුළුවන්. දැන් 10 පන්ති වල එහෙම මොන හරි ගැටලු තියෙනවා නම් මේකෙන් බලා ගන්න පුළුවන්. හරිද? ඒතර මේක හැමදාම අප්ලෝඩ් වෙනවා. ඒ කියන්නේ මේ සතියකට වීඩියෝ දෙකක් මේකට අප්ලෝඩ් වෙනවා. ඒ නිසා මේ ඒක ඔයාලට ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඒක chance එකක්. හරි. එතකොට අපි දැන් ඔය ලියපු දීර්ඝාකරු කෙටි කළ භාවිත කිරීම ඔය වගේ විශේෂ ලක්ෂණ නිසා මොකද වෙන්නේ ළමයි? ප්‍රධාන වශයෙන්ම අමාවතුරේ භාවිත භාෂා ශෛලිය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි ඕක අවසන් කරනවා මේ විදිහට. මෙහෙම ලියමු. සිංහල බණකතා සම්ප්‍රදාය හෝ පොඩ දැන් බා මේ මෙවැනි අවස්ථාවන් මගින් අර වචන ටික නෑ අපි අන්තිමටම ලිව්වේ නේද? මෙවැනි අවස්ථාවන් මගින් මෙවැනි අවස්ථාවන් මගින් අමාවතුරේ භාවිත භාෂා ශෛලිය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකිය. අපි යනවා පුතේ අලුත්ඡේදයකට අවසන් කරන්න. ගුරුළුගෝමීන්ගේ අමාවතුර ප්‍රබල ලෙස ජනාදරයට පාත්‍ර වන්නට ඉවහල් වූ ප්‍රබල සංදර්භයක් ලෙස
ප්‍රබල සන්දර්භයක් ලෙස මෙහි ඇතුළත් භාෂා ශෛලීය සඳහන් කළ හැකිය. මෙහි ඇතුළත් භාෂා ශෛලීය පිළිබඳ සඳහන් කළ හැකිය. බුදුරදුන්ගේ පුරිස ධම්මසාරථී ගුණය බුදුරදුන්ගේ පුරිස ධම්මසාරථී ගුණය බුදුරදුන්ගේ පුරිස ධම්මසාරථී ගුණය ප්‍රතියමාන කරවීමත් ශ්‍රාවක සිත් සතන් තුළ බුද්ධාලම්බන ප්‍රීතිය නිර්මිත කිරීමටත් රචකයා උත්සුක වී ඇති බව පෙනේ. එය තවත් පවසන්නේ නම් අමාවතුර රචකයාගේ භාවිත භාෂා ශෛලීය හේතුවෙන් අමාවතුරේ රසාලිප්තය සදා නොමැකෙන්නක් බවට පත්ව ඇත. මෙතෙක් සාකච්ඡාවට බඳුන් කළ නිදර්ශනාත්මක කරුණු අපි උඩ දුන්නේ සනිදර්ශනව කියලා. දැන් දෙන්නේ නිදර්ශනාත්මක කරුණු. මෙතෙක් සාකච්ඡා කළ නිදර්ශනාත්මක කරුණු ඒ සඳහා අවැසි
කවුද මේ පුතේ මට ඒ වාක්‍ය පොඩ්ඩක් කියන්න ආයේ? මෙතෙක් සාකච්ඡා කළ සර් මේ මුල ඉඳන්ම කියන්න ඕනේද? නෑ අන්තිම වාක්‍යනේ. අන්තිම වාක්‍ය පුතේ. මෙතෙක් සාකච්ඡාවට බඳුන් කළ නිදර්ශනාත්මක කරුණු ඒ සඳහා අවැසි ඒ සඳහා අවැසි අපි අවැසි සනාතනීයත්වය ඒ සඳහා අවැසි අනේ හෝ මෙහෙම ලියන්නකෝ ඒ සඳහා අවැසි තහවුරු කිරීම එහෙම ලියන්නකෝ ඒ සඳහා අවැසි තහවුරු කිරීම නිතැතින්ම ලබා දෙනු ඇත. නිතැතින්ම ලබා දෙනු ඇත. හරි ඉවරයි. ඒ ප්‍රශ්නේ කතා කරලා. එහෙනම් ඒක මතක තියාගන්න. හරි එහෙනම් ওই ටික තමයි පුතේ කතා කරන්න තියෙන්නේ. එහෙනම් අදට අපි නතර කරමු අපේ අදට දාවගත් අතිරේක පන්තිය. අපි නැවතත් ආය දවසක හමු වෙන බලාපොරොත්තුෙන්. එහෙනම් හැමදිනාටම සුබම සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන පුතේ. එහෙනම් හැමෝටම ආයුබෝවන්. අයිබෝවන්. හරි පුතේ. අයිබෝවන්. හරි